සුභාරංචි ක්‍රියාව ක්‍රියාපොතෙන්. සුභාරංචි ක්‍රියාව ක්‍රියාපොතෙන්. මගේ දේශනා මාලාව මම ඉවර කරන්න තිබෙනවා. ඒ තමයි ක්‍රියාපොත. මොකද ක්‍රියාපොත අපි දේශනාවට මාතෘකාවක් කරගත්තේ අපේ ස්වභාව ක්‍රියාපොතට ඈඳ ගැනීමේ අවශ්‍යතාවය නිසා. ඒ නිසා අපි පටන් ගත්ත දේශනා මාලාවක් ප්‍රේරිතයන්ගේ ක්‍රියාද ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාද. මම දේශනා 4ක් කෙරුවා. කාට හරි මතක දෙකින් එක. ක්‍රියාපොත හැඳින්වීම කළා. දෙවෙනි දේශනාව කිතුණු ස්වභාවයේ ආරම්භය ගැන කතා කරා. 3 ස්වභාව කෙරෙහි ඇති ස්වර්ගික හස්සය ගැන කතා කරා. 4 මුල් ස්වභාවයේ ආඥාව ගැන කතා කරා. අද 5 සුභාරංචි ක්‍රියාව. සුභාරංචි ක්‍රියාව ක්‍රියාපොතෙන් අපි හැමෝටම පොදුවේ කැඳවා තිබෙන සේවය තමයි සුභාරංචි සේවය. ඔබ සේවකෙක් සුභාරංචියට. බයිබලෙ මොනවද කියන්නේ? මතෙව් 28:19. නුඹලා ගොස් සකල ජාතීන් ගෝලෙන් කරපල්ලා. පියාණන්ගේද පුත්‍රයන්ගේ ශුද්ධාත්මයන්ගේද නාමයට ඔවුන් බෞතිස්මය කරපල්ලා. සුභාරංචිය දේශනා කරපන්න. කලටත් අකලටත් වැඩේ යෙදී සිටපන්න. දැන් අපිට බයිබලේ කතා කරනවා සුභාරංචිය සම්බන්ධව සේවකෙක් වෙන්න අවශ්‍යයි. හේතුව ඔබ දන්නවද ඇයි කියලා? අපි දන්නවා අපි සේවය නොකළොත් මොකද වෙන්නේ? රැකියාව ගැන හිතන්න. රැකියාව නොකළොත් මොකද වෙන්නේ? එකක් කියන්න. බඩේ පහරලු. හරි. රැකියාව නොකරොත් මොකද වෙන්නේ? බොහොම ලස්සන ආර්ථික විද්‍යානුකූල උත්තර හොයනවා. සල්ලි නෑ. දේව දරුවන්ට එහෙම කියන හොඳ නැද්ද? සල්ලි නෑ. වැඩ නොකලත් සල්ලි නෑ. සල්ලි නැතුව ගියොත් කන්න නෑ. අඳින්න නැහැ. හිඟපාඩුකම්. අපේ නිවසේ අපිට දකින්න තිබෙන ලෞකිකව අපිට දකින්න තිබෙන දේවල් අපිට අපේ නිවසට එන්නේ නැහැ. මතක තියාගන්න සේවය නොකළොත් ආත්මික සේවය මම නොකළොත් බයිබලයේ කියනවා ස්වර්ගයේ වස්තු නැහැ. ස්වර්ගයේ වස්තු නැහැ. ස්වර්ගයේ පුරවැසිකම තියෙනවා. ඇයි හේතුව? මම යේසුස්වහන්සේගේ ලෙයින් පවිත්‍ර වෙලා ගැලවීම ලැබලා පව්කමාව ලබාගෙන දේවදරුකම ලබා ගත්තට පස්සේ මට ස්වර්ගයේ උරුමය තියනවද? ඔව් ස්වර්ගයේ උරුමය තියෙනවා. ඔබට ශ්‍රී ලංකාවේ પાස්පෝර්ට් එක තියෙනවද? මතක තියාගන්න අතේ 7-5ක් නැතත් ඔබ එයාපෝට් එකෙන් බාර ගන්නවා. ඔබව බාර ගන්නවා. ඔබව බාරගන්නේ පර්ස් එකේ කීයක් තියෙනවද ඩොලර් කීයක් තියෙනවද කියලා බලලාද? නෑ. සමහරට ඔබ සිංගප්පූරුවට ගියොත් එතන තියෙනවා සමහර අවස්ථාවලදී ෂෝ කෑෂ් කියලා දෙයක් තියෙනවා. ඒ අයට පෙන්වන්න ඕන මගේ අතේ තියෙන මුදල් ප්‍රමාණය. එහෙම නැත්නම් මට විසිට් එක දෙන්නේ නෑ එයාපෝට් එකෙන්. ඒ මොකද හේතුව අපි විදේශයට ඇතුල් වෙන යන නිසා. නමුත් ඔබ ශ්‍රී ලංකාවට ඇතුල් වෙන්න යන්න ඔබට කිසි දෙයක් අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි ඔබ ස්වර්ගයට ඇතුල් වෙන්න ඔබට වස්තු ඕනේ නැහැ. ඔබට ස්වර්ගික පුරවැසිභාවයේ ගැලවීම තුල සුද්ධාත්ම මුද්‍රාව ඔබට තිබෙනවා. නමුත් මතක තියාගන්න ඔබ ස්වර්ගයට යන විට එහි ඔබට වස්තුව තිබෙන්න අවශ්‍යයි. එහි ඔබට තැන්පතු තිබෙන්න අවශ්‍යයි. මෙන්න ඔබ ඔබගේ තැන්පතුව තැර කරගන්න ප්‍රබලම ඔබට කරන්න තිබෙන සේවය මොනවද? සුභාරංචි සේවය කරන්න. සුභාරංචියට සේවය කරන්න. සුභාරංචි ක්‍රියාවට හවුල් වෙමු. ක්‍රියාපොතේ තිබෙන ප්‍රධානතම ක්‍රියාව තමයි සුභාරංචි සේවය. සුභාරංචි ක්‍රියාව. තේරුම් ගන්නවද? දැන් ක්‍රියාපොතට බහිමු. ඇයි අපි ක්‍රියාපොතට බහින්නේ? ක්‍රියාපොත තමයි අපේ ස්වභාව ඉතිහාසය. ආමෙන්. ඔව් ක්‍රියාපොත තමයි අපේ ස්වභාව ඉතිහාසය. එතනට ඇතුල් වෙමු. ඔබට සැබෑ ස්වභාවයේ සැබෑ සමාජිකෙක්, සැබෑ ගෝලෙක්, සැබෑ සේවකෙක් වෙන්න ඕන නම් එතනින් පටන් ගන්න ඕන. ඉතිහාසයක් නොදක් සභාවක ඉඳගෙන ඔබට සේවයක් කරන්න පුළුවන්ද? මතක තියාගන්න සභාවේ සේවය කරන්න ආස හැමෝම සභාවේ ඉතිහාසය ඉගෙන ගන්න. එහෙම නැත්නම් ඔබ සේවයට සුදුස්සෙක් නොවේයි කිසිසේත්ම. ඒ නිසා දැන් සමහර සේවයවලට සම්බන්ධ වෙලා ඉන්න යන අයට මම අනිවාර්ය කරන්න යනවා බයිබලය කියවා තියෙන්න ඕන. මම ඒ අයට කාල නියම කරලා දෙන්න යනවා. බයිබලය කියුවේ නැත්නම් මම ඔවුන්ට තරවටු කරන්න යනවා, අවවාද කරන්න යනවා. හේතුව ඒක කියවන්න බැරි ඇදහිලිවන්තයා කවුද? ඒ නිසා මතක තියාගන්න. අපේ ඔක්කොම පඬිතකම් වලට වඩා අපිට තියෙන්න ඕන වචනයක් තිබෙනවා ආත්මයන් වහන්සේ තුල, ක්‍රිස්තුස් වහන්සේ තුල පාරට්ටුවක්. මොකද්ද? මම දේව වචනය කියවා තිබෙනවා. සභාවේ ඉතිහාසය දැනගනිමු. ක්‍රියාපොතට ඇතුල් වෙමු. මොකද ඔබ සභාවේ ප්‍රයෝජනවත් මිනිසෙක් වෙන්න ඕනේ නම්, ගෝලෙක් වෙන්න ඕන නම් අනිවාර්යෙන් ඔබ ක්‍රියාපොතේ තිබෙන කාරණාවන් ඔබට අවබෝධය තියෙන්නම අවශ්‍යයි. නැත්නම් ඔබට සාර්ථක සේවකයෙක් වෙන්න බෑ.
ඒ නිසා මතක තියාගන්න. සභාවේ වැඩ කොටස් මෙහෙවරයන් අපිට නිකන් අපි පරණ වෙනවට අපි ලබන දේවල් නොවේයි. මේ හොඳට හිතර ගන්න. මම විතරයි ඔබට මේවා කියා දෙන්න ඉන්නේ, වෙන කවුරුත් නැහැ. ක්‍රියාපොතට එමු. ක්‍රියාපොතේ තිබෙන ප්‍රධානම ක්‍රියාව සුභාරංචි ක්‍රියාවයි. ඒ වගේම ක්‍රියාපොතේ සුභාරංචිය ගලා යෑමේ ක්‍රමය පියවර 4කින් පෙන්නනවා. ක්‍රියාපොතේ 1:8 මොනවද කියන්නේ? නමුත් සුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නෝය. ඊට පස්සේ මොනවද කියන්නේ? ඒ විට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදෙහිද සමාරියෙහිද පොළවේ සීමාව දක්වා මාගේ සාක්ෂිකාරයෝ වන්නෝයයි කීසේක. සුභාරංචිය රැගෙන යනවා කියන්නේ යේසුස් වහන්සේගේ සාක්ෂිකාරයෙක් වෙනවා. ඔබ දන්නවා නේද ඡන්දේ කාලයේදී තමුන්ගේ අපේක්ෂකයා වෙනුවෙන් ඡන්ද අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දේ ඉල්ලන්න ඔහුම ගෙදරට එන්නේ නැහැ නේද? වෙන අය ඇවිල්ලා අපේ අහවල් මහත්මයා මෙච්චර සේවයක් කර තිබෙනවා, මෙච්චර අයට ගෙවල් හදලා දීලා තිබෙනවා, මේ කටයුතු කර තිබෙනවා, ඔහුට ඡන්දේ දුන්නොත් අපේ අනාගතයට හොඳයි කියලා ඔවුන් ඡන්දේ ඉල්ලනවා. සාක්ෂියක් දෙනවා ඡන්ද අපේක්ෂක මහත්මයා වෙනුවෙන්. අපි දන්නවා 90% බොරු කියලා සාක්ෂිය. නමුත් අපි අඳුනනවා මිනිස්සුන්ගේ ජීවිතවලට නිදහස්කම දෙන, ගැලවීම දෙන, සුවය දෙන, සහනය දෙන, පව් කමාව දෙන, ස්වර්ගික උරුමය දෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව. ඔබ මිනිස්යා ළඟට ගිහිලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන සාක්ෂි දරනවා. මෙතන කියනවා නුඹලා මාගේ සාක්ෂිකාරයෝ වෙන්න යනවා. පියවර 4 කතා කරනවා. මොනවද පියවර 4? යෙරුසලමේද මුළු යුදේයේද සමාරියේද පොළවේ සීමාව දක්වා. දැන් අපි යමු කාරණාවට. පළවෙනි කාරණාව තමයි ක්‍රියාපොතේ සුභාරංචිය. ක්‍රියාපොතේ සුභාරංචිය. අපි ක්‍රියාපොතෙන් විතරයි බයිබල් පද ගන්න. ඒ හින්දා ඔබට අපහසුයක් වෙන්නේ නැහැ. ක්‍රියාපොත මෙහාට පෙරලන්න විතරයි ඔබට තිබෙන්නේ. මුල් පරිච්ඡේද 13 ඇතුළතයි මම කතා කරන්නේ. ක්‍රියාපොතේ තිබෙන සුභාරංචිය පළවෙනි කාරණාව. ක්‍රියාපොතෙහි තිබෙන සුභාරංචිය. දැන් අපි දකිනවා ක්‍රියාපොතේ අලංකාරව සුභාරංචිය කුමක්ද කියන එක සටහන් වෙනවා. පේත්‍රස්ගේ පළවෙනි දෙවනි දේශනාවල, මන්ත්‍රණ සභාව ඉදිරියේ කරපු කතාවලදී, සේපන්ගේ කතාවේදී, පාවුල්තුමාගේ කතාවලදී ඔවුන් පැහැදිලිව සුභාරංචිය ප්‍රකාශ කරන්න ඒක අවස්ථාවක් කරගත්තා. රජතුමාට සුභාරංචිය ප්‍රකාශ කරන්න පාවුල්තුමා ඔහුගේ නඩු තීන්දුව ප්‍රයෝජනයට ගත්තා. උත්තම පූජකයින්ට, පරිසිවරුන්ට, සදුසිවරුන්ට සුභාරංචිය ප්‍රකාශ කරන්න පේත්‍රස් ඔවුන්ට උත්තර දෙන්න තිබෙන අවස්ථාව ප්‍රයෝජනයට ගත්තා. ඔවුන් කතා කරේ අනේ නෑ මම අහිංසකයි, මම මේක කරන්න ගියේ නෑ, ඔවුන් මම අදහනවා තමයි, නමුත් ඒ වුණාට මම මෙහෙම දෙයක් කරේ නෑ ඔවුන් නිර්භීතව කිව්වා නුඹලා එන ගසපු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ක්‍රිස්තුස් වහන්සේ. ඒ හැම අවස්ථාවකදීම යේසුස් වහන්සේ කවුද යන වග ඔප්පු කළා. සුභාරංචියේ ප්‍රධානම දෙයක් තමයි යේසුස් වහන්සේ කවුද? යේසුස් වහන්සේ කවුද කියන එක මිනිස්සයා දැනගන්න ඕන. බයිබලයේ ක්‍රියාපොතේ පැහැදිලිව සඳහන් කරන ඔවුන්ගේ දේශනවලදී ඔවුන් යේසුස් වහන්සේව හඳුන්වා දුන්නා. එකක්, යේසුස් වහන්සේ දේව පුත්‍රයාණන් බව ප්‍රථමයෙන් ඔවුන් හඳුන්වලා දුන්නා. ක්‍රියා 9:20 අපි පෙරලන්නේ නැහැ. ඔව් අප්‍රමාදව යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාය කියා සිනගෝගවලදී උන්වහන්සේව ප්‍රකාශ කළසේක. යේසුස් වහන්සේ කවුද? දෙවියන් වහන්සේගේ පුත්‍රයාය කියා. ඒ පරිච්ඡේදයේම 22 කියනවා නමුත් සාවුල් වඩා බලවත්ව මුන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේයයි ඔප්පු දෙමින් මේ යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ. යේසුස් වහන්සේ කවුද කියන වග ක්‍රියාපොතේ සුභාරංචිය අපිට පෙන්눔 කරනවා. කවුද? දෙවියන් වහන්සේගේ පුත්‍රයා. කවුද? ක්‍රිස්තුස් වහන්සේ. 4:12 කතා කරනවා ක්‍රියා එකම මැදිහත් කරුවානෝ. යේසුස් වහන්සේ කවුද? දෙවියන් වහන්සේගේ දකුණු පසේ සිටමින් ඔබ මා උදෙසා සභාව උදෙසා මැදිහත් කාර්කම් කරන තැනන් වහන්සේ. ඔබ දකිනවා ක්‍රියාපොතේ සුභාරංචිය පැහැදිලිව කතා කරනවා යේසුස් වහන්සේ කවුද? ඒ වගේම ක්‍රියාපොතේ සුභාරංචියේ ඊළඟට කතා කරනවා උන්වහන්සේ කලේ කුමක්ද? උන්වහන්සේ කලේ කුමක්ද? පැහැදිලිව කියනවා උන්වහන්සේ මිලය වෙනුවෙන් කුරුසපත් වෙලා මිලය ගෙව්වා පාපේ. දැන් ක්‍රියා 10:39 කියනවා
උන්වහන්සේ විසින් යුදෙව්වරුන්ගේ රටෙහිද යෙරුසලේමෙහිද කරන ලද සියල්ලට අපි සාක්ෂිකාරයෝය. ඔහු උන්වහන්සේ එල්ලා මැරුවෝය. තව දුරටත් 8:40 කතා කරනවා උන්වහන්සේ කුමක්ද කළේ? එකක්, උන්වහන්සේ කුරුසපත් වුණා අපගේ පාපේ මිලය වෙනුවෙන්. ඒක ක්‍රියාපොතේ පැහැදිලිව සඳහන් කරනවා. පාපේ කුලිය ගෙව්වා. ඊළඟට බයිබලයේ පැහැදිලිව පෙන්눔 කරනවා ක්‍රියාපොතේ උන්වහන්සේ පාපය වෙනුවෙන් මැරුණා, උන්වහන්සේ නැවත නැගිටුණා. පේත්‍රස්ගේ දේශනාවේදී පේත්‍රස් පැහැදිලිව කියනවා උන්වහන්සේ අපගේ වරද උදෙසා මැරුණා, උන්වහන්සේ නැවත තුන්වෙනිදා දෙවියන් වහන්සේ විසින් නැගිටවනු ලැබුවා. එතකොට අපිට පෙන්눔 කරනවා ක්‍රියාපොතේ සුභාරංචියේදී යේසුස් වහන්සේ කවුරුන්ද, උන්වහන්සේ කළේ කුමක්ද? ඊළඟට ක්‍රියාපොතේ පෙන්눔 කරනවා උන් කියනවා දැන් අපගේ වගකීම කුමක්ද? ඔබගේ සහ මගේ වගකීම කුමක්ද? පැහැදිලිව කතා කරනවා අපගේ වගකීම පව් ගැන පසුතැවිලි වීමයි. ක්‍රියා 5:31 ඒ ගැන කතා කරනවා. අපගේ වගකීම පසුතැවිලි වීමයි. ඊශ්‍රායල්ට පශ්චාත්තාපයත් පව්කමාවත් දෙන අධිපතියෙක්ද ගැලුම්කාරයෙක්ද වන පිණිස දෙවියන් වහන්සේ තමන්ගේ දකුණ අතින් උන්වහන්සේ උසස් කළසේක. ගැලුම්කාරයෙක් ඊශ්‍රායල්ට පශ්චාත්තාපයත් පව්කමාවත් දෙන උන්වහන්සේ මොනවද කළේ? පව්කමාව දුන්නා. අපේ පශ්චාත්තාපය තුල අපිට පැහැදිලිව පෙන්නනවා අපි දැන් කළ යුත්තේ කුමක්ද? පසුතැවිලි වීමයි. ඒ වගේම 10:43 කියනවා අදාහ ගැනීමයි. පසුතැවිලිව අදාහ ගැනීම. 10:43 අහගන්න. මෙන්න ඒකේ තිබෙන වචනය. උන්වහන්සේ කෙරෙහි අදහන සියල්ලන්ට උන්වහන්සේගේ නාමය කරන කොටගෙන පාප කමාව ලැබෙන බවට සියලු අනාගත වක්තෘවරුන් උන්වහන්සේ ගැන සාක්ෂි දෙති කීවෝය. බලන්න පේත්‍රස් කතා කළ පැහැදිලිවම කියනවා අදාහ ගන්න අවශ්‍යයි. මෙන්න ක්‍රියාපොතේ සුභාරංචිය. ඒ වගේ මේ විතරක් නෙමෙයි. ඒ පොතේ කතා කරනවා ඒකේ ප්‍රතිඵලය කුමක්ද? සුභාරංචිය අදාහ ගැනීමේ ප්‍රතිඵලය. දෙවියන් වහන්සේගේ දරුවෙක් වීම, ස්වර්ග රාජ්‍ය උරුමකම් ලැබීම, ඒ වගේම පොළොවේදී අපි ලබන ආශිර්වාද. යක්ෂාත්ම නිදහස් වෙනවා. රෝග සුව වෙනවා. මිනිස්සුගේ පීඩිතකම් වලින් මිනිස්සු නිදහස් වෙනවා. ඔබ ඒකෙන් නිදහස්කම ලැබුවාද? ඔබ ඒක අත්දැකලා තියෙනවාද? එවැනි ජීවිත සාක්ෂියක් ඔබට තිබෙනවාද? ක්‍රියාපොතේ සුභාරංචිය සම්පූර්ණයෙන්ම සඳහන් කරනවා. මිනිස්සුන්ව නිදහස් කරන සුභාරංචිය ක්‍රියාපොතේ සම්පූර්ණයෙන් සඳහන් කරනවා. මෙන්න ක්‍රියාපොතේ සුභාරංචිය. ඊළඟට කාරණාවට එමු. දීමනාව සුභාරංචි ක්‍රියාව සහ ප්‍රතිඵලය එමු. සුභාරංචිය සමග දීමනාව ගලපමු අපි දැන්. දෙවෙනි කාරණාවට. සුභාරංචිය සහ දීමනාව. දැන් ඔබ දන්නවා සුභාරංචියත් එක්ක දීමනාව එක්ව යනවා. දැන් මම අවස්ථා තුනකින් ඔබට කතා කරන්න යනවා. එකක් තමයි අන්‍ය භාෂාවේ දීමනාව. දැන් ක්‍රියාපොතේ මුල් පරිච්ඡේදයට ඔබට එනකොට අන්‍ය භාෂාවේ දීමනාව ගැන කතා කරනවා. දෙවෙනි පරිච්ඡේදයේ අන්‍ය භාෂාවේ දීමනාව ඔවුන් ලබන හැටි 2:4 අන්‍ය භාෂාවේ දීමනාව ගැන කතා කරනවා. ඔවුන් සියල්ලෝම සුද්ධාත්මයෙන් පූර්ණ ආත්මයෙන් වහන්සේ කතා කරන්න පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කතා කරන්න පටන් ගත්තෝය. දීමනාව. මොකද්ද මේ ස්ථානයේ දීමනාව? අන්‍ය භාෂාව. දීමනාවේ ප්‍රතිඵලය මොකක්ද? දීමනාව මතක තියාගන්න ලකුණක්. කාටද? විශේෂයෙන්ම නොහැදිලිවතුන්ට. දීමනාව විශේෂයෙන්ම නොහැදිලිවතුන්ට ලකුණක්. අන්‍ය භාෂාව නොහැදිලිවතුන්ට විතරක් නෙවෙයි. අන්‍ය භාෂාව අපගේ ආත්මික වර්ධනය වෙනුවෙන් සහ ස්වභාවයේ වර්ධනය වෙනුවෙන් ස්වාමීන් වහන්සේ පාවිච්චි කරනවා. දැන් මේ ස්ථානයේ අන්‍ය භාෂාව ලකුණක් ලෙස පාවිච්චි වුණා. ඒ ලකුණ ලෙස පාවිච්චි වෙච්ච හැටි 7-8ත් කතා කරනවා. ඔවුන් සියල්ලෝ විස්මිතව පුදුම වී බලව මේ කතා කරන සියල්ලෝ ගලීලියෝ නොවේද්ද? අප උපන් දේශවල අප එකිනෙකාගේම භාෂාවෙන් ඔවුන් කතා කරනවා කෙසේ අසමුද? කවුද මේ කතා කරන්නේ? විදේශික මිනිස්සෙයින්. ඔවුන් ප්‍රශංසා කරනවා. අහගෙන ඉඳන් කියනවා මේ ගලීලියෝ කොහොමද මේ අපේ රටවල් වල භාෂාවෙන් ප්‍රශංසා කරනවා? අපි කොහොමද ආන්නේ? ඒක හරි පුදුමයි. ඔවුන් මේ පුදුමය බලන් එක්රැස්ුණා එදා. මතක තියාගන්න දීමනාව ලකුණක්. ඒ එක්රැස්වීමේ ප්‍රතිඵලයක් හැටියට පේත්‍රස් ඔවුන්ට දේශනා කරා. දෙවැනි පරිච්ඡේදයේ 14 ඉඳලා 36 වෙනකම්ම ඔබ දකින්නේ පේත්‍රස්ගේ පළවෙනි දේශනාව. ඒ පළවෙනි දේශනාවේ පේත්‍රස්
සඳහන් කරනවා සාරාංශයක් හැටියට පරණ ගිවිසුමේ පොරොන්දුව සමග යේසුස් වහන්සේව ගලපනවා. පරණ ගිවිසුමේ දී ඇති පොරොන්දු සමග ගැලවුම්කාරයව සසඳලා පෙන්නනවා. ගැලවුම්කාරයව ඔප්පු කරනවා. ඒ වගේම යේසුස් වහන්සේගේ මරණය සහ නැවත නැගිටීම පිළිබඳ දී ඇති පොරොන්දු සිහි කරමින් ඒක සනාථ කරනවා. ඒ වගේම යේසුස් වහන්සේ කවුරුන්ද කියන වග පැහැදිලිව කතා කරනවා. කවුද කතා කළේ? පේත්‍රස්. මෙන්න දීමනාව සමග සෙනග රැස් වුණා. සෙනග රැස් වුණාට පස්සේ දෙවෙනි පියවර මොකද්ද? දේශනා කිරීම. මොකද්ද දේශනා කරන්න තියෙන්නේ? ඔබ කියන්න තියෙන එකයි. යේසුස් වහන්සේ කවුරුන්ද? උන්වහන්සේ කළේ කුමක්ද? උන්වහන්සේ ඔබේ ජීවිතයට කරන්න පුළුවන් මොනවද? ඔබට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? එච්චරයි. ඔව් ඒ හොඳටම ඇති. ඒ දේශනාව වුන් යුදෙව්වරුන් ඉදිරියේ සංකීර්ණව කරා. ඇයි යුදෙව්වරුන් ඉදිරියේ සංකීර්ණව කළේ? යුදෙව්වරුන් කියන්නේ මේ ව්‍යවස්ථාව දන්න මිනිසුන්. අපිට මුණ ගැහෙන මිනිස්සු ව්‍යවස්ථාව දන්නවද? නැහැ. ඒ හින්දා ඔබ ලොකු අපබ්‍රංශ කතා කියන්නේ යන්න එපා. සමහර අය යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම ගැනත් කතා කරනවා. වැඩි ඒවා ගැන කතා කරන්න එපා. ඒ අය ව්‍යවස්ථාව දන්නේ නැහැ. ඒ අයට යේසුස් වහන්සේ වඳුන්වලා දෙමු. ඒක තමයි කරන්න තියෙන්නේ. දේශනාවේ ප්‍රතිඵලය මොකද්ද? 2:37 37 සහ 41 කතා කරනවා. 2:37යි 41යි ලස්සනට පෙන්වනවා දේශනාවේ ප්‍රතිඵලය. ඔහු ඒ අසා අනිලනද සිත් ඇතුව සහෝදරයනි අප විසින් මක් කරන්නට ඕනෑදයි පේත්‍රස්ගෙන්ද අනිත් ප්‍රේරිතයන්ගෙන්ද ඇසුවෝය. ඊට පස්සේ ඔවුන් කියනවා මොකද්ද කරන්න ඕන කියලා. එකල ඔහුගේ වචනය පිළිගත් අය බෞතිස්මය කරනු ලැබුවෝය. ඒ දවසේදී 3000ක් පමණ මිනිස්සුયો ඔවුන්ට එකතු කරන ලද්දෝය. සුභාරංචි කතා කරන ඔබ තුල ස්වාමීන් වහන්සේගේ ලකුණක් ඉස්ස වෙන්න ඕන. දවසක් පැමිණෙන්න ඕන. ඔහුගේ හෝ ඇයගේ ප්‍රශ්නයට ඔබ මැදිහත් වෙලා දන ගහලා යක්ෂා කළා පහුවෙනි දයකට උත්තරේ ලබා දෙන්න. ආමෙන්. එවිට ඔවුන්ගේ ඇස්සරින් යනවා. ලකුණ උපයෝගී වෙනවා. ඊළඟට සුව කිරීම ලකුණක් හැටියට සිද්ධ වුණා. දවසක් පේත්‍රස් යෝහන් යනවා යක්ෂා පැයේදී සුදර්ශන දොරටුවෙන්. කවුද හිටියේ? කොරෙක්ස් හිටියා. 3 වෙනි පරිච්ඡේදය 4 සිට 8 දක්වා. ඒ කොරා හිඟමන් ඉල්ලන අතරදී පේත්‍රස් මොනවද කියන්නේ? පේත්‍රස් ඒ ස්ථානයේදී පේත්‍රස් දෙන්න දෙයක් නැහැ. පේත්‍රස් යෝහන්ද ඔහු දෙස ඇස්සෙලා අප දෙස බලාපන්නයි කීවේය. ඔවුන්ගෙන් යමක් ලබන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස බලා සිටියේය. පේත්‍රස්ද රන් රිදී මට නැත. නමුත් මට ඇති දේ නුඹට දෙමි. නාසරී යේසුස් වහන්සේගේ නාමයෙන් ඇවිද පන්නයි කියා ඔහුගේ දකුණ අත අල්ලා ඔහු නැගිට්ටෙව්වේය. ඔහු නැගිට්ටා උඩ පැන්නා දිව්වා. සුව කිරීම සුභාරංචියට ලකුණක් වුණා නේද? එන්න අනතුරුව ඔවුන් වටා බොහෝ සෙනග රැස් වුණා. මේ කොරා ඇවිදින හැටි බලන්න. එතනදී මොකද්ද කරේ? පේත්‍රස් දෙවෙනි දේශනාව කළා. මොකද්ද දෙවෙනි දේශනාව? එදත් කළේ යේසුස් වහන්සේ කවුද කියන එක පෙන්වලා දෙන එක තමයි. එදත් යේසුස් වහන්සේගේ ජීවිතය ගැන කතා කරා. යේසුස් වහන්සේ ජීවනයේ අධිපතියා බවට පෙන්වා දුන්නා. යේසුස් වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිීමෙන් සුවය ලැබෙන බව එදා පේත්‍රස් රැස් වූ සෙනගට පෙන්වා දුන්නා. පේත්‍රස් එදා අනාගත වාක්‍ය යේසුස් වහන්සේගේ ජීවිතය තුළ සම්පූර්ණ වී තිබෙන බව පෙන්වා දුන්නා. පේත්‍රස් අවසානයේ කියනවා පසුතැවිලි වෙලා හැරියල්ලා. පශ්චත්තාපව හැරියල්ලා. දේශනාවේ ප්‍රතිඵලය කුමක්ද? 4:4. නමුත් වචනය ඇසූවන්ගෙන් බොහෝ දෙනෙක් අදහාගත්තෝය. ඒ මිනිසයන්ගේ ගණන 5000ක් පමණ විය. පේත්‍රස්ගේ දෙවැනි දේශනාවෙන් 5000ක් දෙන මොන ආලේපයක්ද? මොන ආලේපයක්ද? මොන ක්‍රියාවක්ද? දෙවනාසල ප්‍රශංසා වේවා. එදා ඒක සිද්ධ වුණා. මෙන්න සුභාරංචිය සහ දීමනා සමග කතා කරනකොට හාස්කම් පුදුම ලකුණු සාක්ෂියක් වෙනවා සුභාරංචියට. ස්වාමින් වහන්සේට බොහෝ අය එකතු වෙන්න යනවා. ඒ ගැන ක්‍රියා 5ත් කතා කරනවා. 5:12 සහ 14ට එනකොට ඒකෙත් කතා කරනවා. 5:12 මේම කියනවා අහගන්න. තවද පේරිතයන්ගේ අත්වලින් බොහෝ හාස්කම්ද පුදුමද සෙනග අතරේ කරන ලද්දේය. ඊළඟට 14ට එනකොට කියනවා අදහන්නන් වන පුරුෂයන්ගෙන්ද ස්ත්‍රීන්ගෙන්ද මහත් සමූහයක් වැඩිව ස්වාමින් වහන්සේට එක් කරන ලද්දෝය. හාලෙලූයා. සුභාරංචිය සමග දීමනා මිශ්‍ර වෙලා තිබෙනවා. දීමනාව සුභාරංචියට ලකුණක්. ඒකයි දීමනා තියෙන රස විඳ ඉන්න නොවේයි සුභාරංචියට ලකුණක් ලෙස. අපි යාඥා කරමු. ස්වාමීනි ඔබ වහන්සේගේ ලකුණු මේ යුගයේදී සෙනග අතරෙහි දක්වන්න.
සබාව මැද දක්වන්න. මම මිනිස්සු ජීවිත ගැන ආඥා කරන විට ඒවා ඔබ දක්වන්න. සුභාරංචි ක්‍රියාව ගැනයි අපි කතා කරන්නේ. මෙන්න ක්‍රියාපොතේ සුභාරංචිය ගැන කතා කරා. මං ඊළඟට කතා කරා දීමනාව සහ සුභාරංචියකට යන හැටි කතා කෙරුවා. ඊළඟට නිර්භීතකම ගැන කතා කරමු. ක්‍රියාපොතේ සුභාරංචිය ක්‍රියාව සඳහා දෙවියන් වහන්සේගේ මිනිස්යන් තුල තිබුණු නිර්භීතකම. මේක හරි වැදගත් කාරණයක් සුභාරංචිය සම්බන්ධව. නිර්භීතකමක් නැතුව සුභාරංචිය කතා කරන්න පුළුවන්ද? නිර්භීතකම අවශ්‍යයි. එකක් අපිට ලැජ්ජාව කියන කාරණාව ඉදිරියේ නිර්භීතකම තියෙන්න ඕන. ලොකුම බාධාව ලැජ්ජාව. මට මතකයි මම පළවෙනියෙන් සුභාරංචි කතා කරන්න එළියට බැස්සාම මට පුදුම ලැජ්ජාවක් තිබ්බේ මිනිස්සෙක්ව අල්ලගෙන එයාට මේ වචනේ කොහොමද ආරම්භ කරන්න කියන එක ගැන මට ලොකු ලැජ්ජාවක් තිබුණා. ඒ නිසා මට සිදු වුණා මේ නිර්භීතකම් ඇති කරගන්නා පිණිස පුහුණු වෙන්න තිබුණා. ඔබ පුහුණු වෙන්න ඕන. මේ නිර්භීතකම නිකම්ම එන්නේ නැහැ. නිර්භීතකම වෙනුවෙන් ඔබ පුරුදු වෙන්න ඕන. ඔබ දන්නවද පළමුවෙනි වතාවට හමුදා සෙබලෙක් හමුදාවට ගිහිල්ලා සටන් පෙරමුණට දැම්මහම ඔහු බයෙන් ඉන්නේ එතන. ඔහු බයෙන් ඉන්නේ. කුමක් වෙයිද? නමුත් ඔහු ඒ ස්ථානේ පුරුදු වෙනකොට, රැඳෙනකොට, සටනට අවතීර්ණය වෙනකොට කල්යත්ම අර සමහර බයක් බියගුලුකම් මොනවද වෙන්නේ? කැඩිලා හැලෙනවා. මට මතකයි අපි පළවෙනි සභාවක් ආරම්භ කරන්න. අපි සභාව ආරම්භ කරන්න එක ගමක ගිහිලා කූඩාරමක් ගහගෙන ඉන්නවා. ඉන්නකොට එක එක තර්ජන එනවා. එක මිනිස්සෙක් ඇවිල්ලා අහනවා ඔය මොනවද මෙතන කරන්න යන්නේ? මේ අපේ පල්ලිය හදන්නයි අපි යන්නේ. මිනිමැරුමක් යන්න තමයි යන්නේ. මාව දිය වෙලා ගියා. ඉතින් මමනේ ඉන්නේ එතන. ඉතින් මැරෙනවා නම් මැරෙන්නේ මමයි මගේ සහෝදරයා හිටියේ. ඉතින් මැරෙන්න වෙන්නේ අපිටනේ. ටිකක් කාල ඔහම ඉන්නකොට අර බියගුලුකම් ගියා. ඊට පස්සේ කාරණාවට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ආවා. ඒ නිසා ලැජ්ජාව සහ බිය ඔබ ජය ගන්න ඕන. පුහුණු වෙන්න යන්න ඉදිරියට. අමාරුවෙන් ගිහිල්ලා කතා කරන්න. අමාරුවෙන් ගිහිල්ලා වැඩේ පටන් ගන්න. නැත්තම් ඒක කැඩෙන්නේ නැහැ. නිර්භීතකම අවශ්‍යයි. නිර්භීතකම සමහර විශේෂ දේවල් එක්ක අපේ ජීවිතයට එකතු වෙන්න යනවා. පුහුණු වීම විතරක් නෙවෙයි. තවත් විශේෂ දේවල් ඔබට උපකාර වෙනවා නිර්භීතකම ඔබ තුළ ඇතිල් වෙන්න. එකක් තමයි නිර්භීතකම සුද්ධාත්ම දීමනාවේ ප්‍රතිඵලයක් ලෙස. සුද්ධාත්ම දීමනාවේ ප්‍රතිඵලයක් ලෙස නිර්භීතකම පැමිණෙන්න යට යනවා. ක්‍රියා 1:8 කියලා තියෙනව නේද? නමුත් සුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල නුඹලා බලය ලබන්න ඔය එවිට නුඹලා මාගේ සාක්ෂිකාර වෙන්න යනවා. ඔවුන්ට ඒක වුණාද? ඔව් සුද්ධාත්ම බලය පැමුණුනාට පස්සේ මෙන්න මේ බියගුළු අය දැන් මෙන්න එළියට බහැලාද මෙන්න යනවා. එහෙනම් මතක තියාගන්න සුද්ධාත්ම දීමනාව තුල ඔබේ බියගුළුකම් ලැජ්ජාවන් බින්දෙන්නට යනවා. ඒක දෙයක්. නිර්භීතකම යාඥාවේ ප්‍රතිඵලයක් හැටියට ලැබෙන්න යනවා. ඔව්. ක්‍රියා 4:31 ගැන කතා කරනවා. යාඥාවේ ප්‍රතිඵල. ඔවුන් යාඥා කළ පසු ඔවුන් රැස්ව සිටි ස්ථානය කම්පා විය. ඔවුන් සියල්ලෝ සුද්ධාත්මයෙන් පූර්ණව දෙවියන් වහන්සේගේ වචනය නිර්භීත ලෙස කතා කළෝය. සුද්ධාත්මයන් වහන්සේගෙන් පිරීම සිදු වුණා යාඥාවේ ප්‍රතිඵලයක් හැටියට. එහෙනම් ඔබගේ නිර්භීතකම යාඥාවේ ප්‍රතිඵලයක් හැටියටත් ඔබට ලබන්නට පුළුවන්. ඔබට අවස්ථාව තිබෙනවද නිර්භීතකම ලබන්න? ඔව් අවස්ථාව තිබෙනවා. මතක තියාගන්න එදා සමහර යේසුස් වහන්සේගේ ගෝලයෝ ලොකු නිර්භීත මිනිසුන් නෙමෙයි. යොහාන් මාර්ක්ට මොකද උනේ යේසුස් වහන්සේ අල්ලපු වෙලාවේදී? පැනලා දිව්වා. ඇඟේ සලුවෙන් අල්ලගත්තාම සලුවත් දාලා නිර්වස්ත්‍රව දිව්වා. නමුත් අපි දකිනවා ඔවුන් යේසුස් වහන්සේ උදෙසා මැරුණේ සුභාරංචි වීරයන් ලෙස. බලන්න නිර්භීතකම යාඥාවේ ප්‍රතිඵලයක් හැටියට. ඊළඟට නිර්භීතකම ජීවිත සාක්ෂියේ ප්‍රතිඵලයක් ලෙස ඔබට ලැබෙනවා. ආමෙන්. ඔබට ජීවිත සාක්ෂියක් තිබෙනවද? යේසුස් වහන්සේ සමග ඔබට ජීවිත සාක්ෂියක් තිබෙන්නට ඕන. ඔබට ගැලවීමේ අත්දැකීමක් කියලා දෙයක් තියෙනවද? නැවත උත්පාදනය ලැබීමේ අත්දැකීමකට ඔබ ඇතුල් වුණාද? ඔබේ ජීවිත සාක්ෂිය හැටියට ඔබට යමක් මිනිස්සු ඉදිරියේ ප්‍රකාශ කරන්න ඔබට තිබෙනවද? පල්ලියේ ඉඳලා විතරක් හරියන්නේ නැහැ. මට ජීවිත සාක්ෂියක් තිබෙන්න අවශ්‍යයි. මගේ ජීවිතේට ස්වාමීන් වහන්සේ අතගස්සපු හැටිත් මම පව් සමාව අරගෙන ස්වාමීන් වහන්සේ උදෙසා මගේ ජීවිතය ආරම්භ කරපු හැටි. සමහර අයට ගින්දර වගේ තියෙයි. සමහර අයට ගින්දර වගේම නොතියයි. නමුත් ඔබ ජීවිත සාක්ෂියක් තිබෙන්න ඕන. සාක්ෂිය සාක්ෂියමයි. ඒක කොහොම වුණත් සාක්ෂියමයි. ඒ නිසා මතක තියාගන්න. ජීවිත සාක්ෂිය ප්‍රතිඵලයක් හැටියට නිර්භීතකම පැමිණෙනවා. 4:19-20 එනකොට ඒ ගැන කතා කරනවා. ජීවිත සාක්ෂිය ප්‍රතිඵලයක් හැටියට 19:20.
පේත්‍රස්ද යොහන්ද ඔවුන්ට උත්තර දෙමින් දෙවියන් වහන්සේට ඇහුම්කන් දීමට වඩා නුඹලාට ඇහුම්කන් දීම දෙවියන් වහන්සේ ඉදිරියේ හරිද කියා නුඹලාම විනිශ්චය කරපල්ලා. මාක් නිසාද අප ඇසු දුටු දේ ගැන කතා නොකර සිටින්ට අපට නුපුළුවනයි කිව්වේ. ඇයි ඔවුන්ට කතා නොකර ඉන්න බැරුව ගියේ? අත්දැකීම, සාක්ෂිය, ජීවිතයේ වෙච්ච පරිවර්තනය, ජීවිතයේ ස්වාමීන් වහන්සේගෙන් ලැබපු අතගැසීම, ඒක මගේ නිර්භීතකමට උපකාර වෙනවද නැද්ද? උපකාර වෙනවා. නිර්භීතකමට උපකාර වෙනවා ජීවිතේ. ඒ නිසා මතක තියාගන්න. නිර්භීතකම ජීවිත සාක්ෂිය ප්‍රතිඵලයක් හැටියට එන්න යනවා. ඒ වගේම නිර්භීතකම සහභාගීකමේ ප්‍රතිඵලයක් හැටියට. සහභාගීකමේ ප්‍රතිඵලයක් හැටියට. මොන සහභාගීකමද? ඇදහිලිවතුන් අතර තිබෙන සහභාගීකමේ ප්‍රතිඵලයක් හැටියට. මොකද ඔබ එළියට යන්නේ තනිවම නොවේයි. මේක මගේ තනි වැඩ කොටසක්ද? නැහැ. මේ රටේ මං තනිව සිටියා නම් මට අද තිබෙන නිර්භීතකම නොතියෙන්න තිබුණා. නමුත් මා සමග සහභාගීකම් පවත්වන්නට සේනාවක් මෙන් වූ නිර්භීත වූ සේවක හදවත ඇත්තා වූ සෙනගක් කණ්ඩායමක් ස්වාමීන් වහන්සේ දී තිබෙන කාරණාව මාව තවත් නිර්භීත කරනවා. එහෙම කණ්ඩායමක් මට හිටියේ නැත්නම් මාව නිර්භීත කරයිද? නෑ, ඒකේ අඩුවක් දකින්න තියෙයි. නමුත් සහභාගීකමේ ප්‍රතිඵලයක් ඇටියට ක්‍රියා 4:32 අහගන්න. අදහගත් සමූහයා එක සිතකින් හා එක ආත්මයකින් යුක්ත වූහ. හොඳට කල්පනා කරන්න. මොකද්ද? අදහගත් සමූහයා. මේ අදහගත් සමූහයාද? දැන් මේ පල්ලිය ඇතුළේ ඉන්නේ අදහගත් සමූහයාද? කියන්න. ආමෙන් කියන එක සද්දෙන් කිව්වොත් විතරයි සැබෑ ආමෙන් එකක් වෙන්නේ. ආමෙන් එක තොලෙන් විතරක් සද්ද නැතුව කියන අය මත තියාගෙන මෙච්චර කල් ඔබගේ ආමෙන් එක කිසිදු ප්‍රතිඵලයක් වැඩක් වෙලා නැහැ කියන එක. ආමෙන් කියන එක වචනයෙන් ඇහෙන්න ඕන. අඩුම වශයෙන් ඔබ ළඟ ඉන්න කෙනාටවත් ඇහෙන්න ඕන. ඔබේ ආමෙන් එක පුරුදු වෙන්න මේවා. දැන් බයිබලයේ කියනවා 32:33 අදහගත් සමූහයා. මෙන්න මගේ ඉදිරියේ ඉන්නවා අදහගත් සමූහයා මාත් ඇතුළත්ව. හරිද? අදහගත් සමූහයා මොකද්ද කියන්නේ? එක සිතකින් හා එක ආත්මයකින් යුක්ත වූහ. දැන් ඒකත් හරිද? එතන නොයෙකුත් ගැටලු තියෙනවානේ. එක සිතකින් සහ එක ආත්මයකින් ප්‍රශ්න ටිකක් තියෙනවා. මත තියාගන්න ඕ සමහර දේවල් තිබෙනවා. නමුත් මතක තියාගන්න ඔබගේ අදහිලිවන්ත සමාගම තුල ඔබ එක සිතක් එක ආත්මයක් ඇතුව සිටින්න අවශ්‍යයි නේද? කොච්චර ප්‍රමාණයක්ද මගේ මට්ටම? පුළුවන් මට එක පට්ටම් වලින් පුළුවන්. 50%කින් පුළුවන්, 75%කින් පුළුවන්, 90%කින් පුළුවන්, 99%කින් පුළුවන්. සමහර පුංචි දේවල් තියෙයි. නමුත් මතක තියාගන්න ඒ ප්‍රමාණයට මට දැනෙනවා මෙතන ඉඳගෙන සිටීමේ සනසීම. කූල් එක. සමහර අය මෙතන ඉඳන් හිටියට ඒ කූල් එක නෑ. ඇයි හේතුව? මෙන්න මේකයි හේතුව. එක සිත හා එක ආත්මයට. එක ආත්මය වුණාම අපේ ආත්ම යා වෙනවා. ඒක අපිට පේන්නේ නැති වුණාට අපි නමස්කාරයේදී අපේ ආත්ම යා වෙනවා. ඇයි හේතුව? අපේ ආත්ම යා වෙන්න ඕන. අපි එක ශරීරයක් නිසා. එක ශරීරයක් නිසා අපි අවයව යා වෙනවා. එක ආත්මයක්, එක සිතක්. මොකක්ද අපේ සිත? දෙවියන් වහන්සේව මහිමයටපත් කිරීමේ සිත. ඒක නේද අපිට තිබෙන්න ඕන. අපිව මහිමයටපත් වීමේ සිත නොවේයි. මම මෙතන මගේ වැඩ කටයුතු නිකම් මගේ වර්ණාවටත් මගේ පාට පේන්නත් සැලැස්සුවත් මම දෙවියන් වහන්සේට යන මහිමයෙන් කොටසක් මට තබාගෙන. නමුත් මගේ සිත දෙවියන් වහන්සේ වෙත යොමු කරද්දී ඔබේ සිත් අපේ සිත් දෙවියන් වහන්සේ වෙත යොමු කරද්දී ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව එතනට එකතු වෙනවා. අපි එක ආත්මෙන් බැඳෙනකොට එක ශරීරයක් වෙනවා. හැබැයි අපි දන්නවා ශරීරයේ දුර්වල අවයව තියෙනවා කියලා. සමහර අයගේ ශරීරවල දුර්වල අවයව නැද්ද? ඔව්. එතකොට ඒ අය මේ බෙල්ලේ නූලක් දාලා මේ අත එල්ල ගන්නවා. ඇයි හේතුව? මේ අත කොර වෙලා. එතකොට මට පුළුවන් ද දැන් මේ අත කපලා දාන්න? බෑ. මම මේක එල්ලගෙන ඉන්න ඕන.
කවුද මට ඒකට උදව් කරන්නේ? මගේ බෙල්ල. හරි නේද? එතකොට බෙල්ලට සිදු වෙනවා මැරෙනකම් අර කෙල්ලගෙන ඉන්න. සමහර අයට සිදු වෙයි අනේ සභාවේ ඉන්න කම්ම ඉතින් සමහර දෙයක බර දරන්න. හැබැයි ඔබ සිතන්න ඒ සහෝදරයාගේ බර දැරීම මට සතුටක් කියලා. හේතුව මම ඇයගේ බර දරන නිසා දවසක ස්වර්ගයට යන්න යනවා. තේරුණාද? ඒ බර දරපු නිසා ස්වාමීන් වහන්සේ ස්වර්ගෙදි මට ආශිර්වාද කරන්න යනවා. මේක තමයි කරන්න අවශ්‍ය. ඒ නිසා අපි දුර්වල අවයව මොනවද කරන්න ඕන? බෙල්ල එල්ල ගන්න ඕන. මම ඔබට කියන්නේ අහක් කරන්න එපා. පැත්තකට තියන්න එපා. කාවත් එක සිතකට එන්න. එමු. සමහර අය හරි දක්ෂයි. මොන හරි කියපුවාම සවල ගන්න. මොනවා සවද ගන්න? යව්වා. පෙසික්ෂර් වන්දමෙන් බාර ගන්න. යව්වා. එතකොට එන දේවල් මොනවද කරන්නේ? විසික් කරනවා. තව ආයෙට මූණක් තියාගන්නවා. එයා තමයි. නෑ සවල වෙනුවට ඔබ පාවිච්චි කරන්න උදැල්ල. කැපුවා තමුන්ගේ කකුල ළඟට දාගත්තා. ඒක ඊට වඩා හොඳයි නේද? ඔව් තමුන් කපපු වලේ තමුන්ගේ පය ළඟටම දාගන්නවා. ඒක යහපත් නේද? ඔව්. ඒක තමයි හොඳ. මම ඇතුළු. මොකද මටත් කොටසක් තියෙනවා මේ දේශනාවේ. මොකද හේතුව? මම කාරණාවේ බර දරන්න ලෑස්ති. ඇයි මම වියවුරු වෙන්නේ? මම කාරණාවේ බර දරන්න කැමති නෑ. මම කාරණාවේ බර දරන්න ලෑස්ති. ඒ නිසා මතක තියාගන්න. මේක හරි වැදගත් කාරණයක්. මෙන්න මුල් සභාව. දැන් මේ කාරණාවෙන් මම පොඩ්ඩක් ඒ පිටට බැස්සේ අපිට මේකේ ලස්සන මිහිරි සත්‍යතාවයක් තියෙන නිසා අපේ ජීවිතයත් මිහිරෙන් පුරවා ගන්න. ඒ සිසිලසෙන් පිර වෙනවා අපි මේ දේවල් අපේ ජීවිතයට ඇතුල් කරගන්න අපේ සිසිලස අපිට පිරෙනවා. සුහඳක් වෙනවා. කාගේ ජීවිතේද? මගේ ජීවිතය. මගේ ජීවිතේ හැමෝම තම තමා ගැන හිතලා මම මගන් ගැන හිතලා මගේ ජීවිතේ සුහඳ කරගත්තාම කොහෙද සුහඳ වෙන්නේ? මගේ නිවස සුහඳ වෙනවා. මගේ සභාව ඊට වඩා සුහඳ වෙනවා. මේ අලංකාර දේවල් මේ කොහෙද තියෙන්නේ? ක්‍රියාපොතේ අපිට. හරි ලස්සන දේ. කිසිවෙක් තමාට අයිති දේවලින් කිසිවක් තමාගේමයි නොකීවේය. බාන්න මුල් සභාවේ තිබිච්ච දේවල්. තමා ලෑස්තුණා අනිත් හැම කෙනෙකුට උපකාර කරන්න. සියල්ලම වුන්ට පොදුවේ තිබුණේය. මොකද මුල් සභාවේ සමහර අය ගැන බයිබලේ කතා කරනවා මුල් සභාවේ පිබිදීමත් එක්ක සමහරට වැඩිපුර තිබෙන දේවල් වැඩිපුර තමන් ළඟ තිබිච්ච දේවල් ඔවුන් ගෙනල්ලා දුන්නා. මොකද බොහෝ ධනවත් මිනිස්සු සභාවට එකතු වුණා. ඒ අය සමහරට ගේ දොර ඉඩ කඩන් ඒ අයට ඇත්ති වෙන්න තිබුණා අය සිටියා. ඒ අය සමහර ඒවා විකුණලා ප්‍රේරිතයන්ගේ පාදපාමුලට ගෙනාවා. ගෙනල්ලා කිව්වා නැති අයට දෙන්න. බොහෝ දේ එකතු වුණා ප්‍රේරිතයන්ගේ පාමුල. බයිබලයේ කියා තිබෙනව නේද? ගබඩාගෙට ඔතු සියල්ල ගෙනවුත් ආශිර්වාදයක් වගුරුවා දෙන්නේ නැද්දයි මා සෝදිසි කර බලාපන්නා කියලා. එතන කතා කරන්නේ දසෙන් කොටස. ඕන් දසෙන් කොටස් නෙමෙයි. ඊට බොහෝ වැඩිමනක් දේ දේව ගෘහයට ගෙනාව. කොටින්ම දේව ගෘහයට පුළුවන්කම ලැබුණා අවශ්‍යතාවයන් නැති අයට පවා මෙන්න ඕගලන්ට ගන්න. ඇයි හේතුව? එපමණ ආශිර්වාද ගෘහයේ ගබඩාගේ ඇතුලේ. කොච්චර අලංකාරද? අද සමහරලාට ගෘහයේ වැඩ කටයුතු කරගන්න අපි ඕම මේ අපහසුයෙන් සමහර දේවල් ඉෂ්ට කරගන්නවා ගෘහයේ වැඩ ටික විතරක් කරන්න. නමුත් එදා ගෘහයේ වැඩ නෙමෙයි. ඔවුන්ට අනිත් හැගේ අවශ්‍යතාවයන් වෙනුවෙනුත් උපකාර කරන්න පුදුම දේ සිදුණා. මේකේ මුල් ස්වභාවයේ කාරණා. දැන් මේක ඊට පස්සේ එන්න ඕන. ස්වාමී යේසුස් වහන්සේගේ නැවත නැගිටීම ගැන ප්‍රේරිතයෝ මහත් බලයෙන් සාක්ෂි දුන්නෝය. මහත් අනුග්‍රහය ඔවුන් සියල්ලන් කෙරෙහි තිබුණේය. සහභාගී කමේ ප්‍රතිඵලයක් හැටියට නිර්භීතකම තිබුණා. ඔබට තේරුණාද? ඔවුන්ට තිබුණු සහභාගී කම නිසා ඔවුන්ට ලොකු ශක්තියක් තිබුණා. ආත්මිකවේ ශක්තිය තිබුණා. ආර්ථිකවේ ශක්තිය තිබුණා. සෙනගක් හැටියට මිනිස්සෙන්ගේ සංඛ්‍යාවතින් ඔවුන්ට ඒ ශක්තිය තිබුණා. මත දැන් සභාවකට මේ හැම පැත්තෙම ශක්තිය අවශ්‍යයි. එකක් සභාවේ සෙනගේ ආත්මික ශක්තිය පළවෙනියෙන් අවශ්‍යයි. ඒක නැත්තම් සල්ලි තිබුණත් වැඩක් නැහැ. සෙනග හිටියත් වැඩක් නැහැ. ආත්මික දේ පළවෙනි දේ. මත තියන් දසෙන් කොටස නේ පළවෙනි දේ. ඔබ ගැලවීම නොලබා පරණ ජීවිතෙන් අහක් වෙන්නේ නැතුව යේසුස් වහන්සේව අදාහ ගන්නෙත් නැතුව ඒක නාගේ දසෙන් කොටස ඇති වැඩක් තිබෙනවද? නෑ. ඒක නා ඉස්සලා යේසුස් වහන්සේව අදාහගෙන ඉන්න ඕන.
ඉන්නනතුරු තමයි මේ ධර්මිෂ්ඨ ක්‍රියා කරනකොටගෙන අපිට ආශිර්වාද ලැබෙන්නේ. ඒ වගේම යේසුස් වහන්සේ අදාහගත්ත ඔබට දෙවියන් වහන්සේ කොටසෙන් වැළකී සිටින්නත් බෑ කියලා මතක තියාගන්න. ඒක අනිවාර්යයි. ඒක දෙවියන් වහන්සේ කොටස. ඒක ඔබේ ආශිර්වාදය ස්ථීර වෙන්න හෝ අස්ථීර වෙන්න බලපාන්න යනවා. ඒක ස්වාමීන් වහන්සේ උදෙසා කරන්න. එදා ඔවුන්ට ලැබිච්ච සහභාගීකම ඔවුන්ට නිර්භීතකමක් වුණා. අපේ සභාව සහභාගීත්වයෙන් පුරවමු. ඒ සහභාගීත්වය ආත්මික කමිනුත් අපිව වර්ධනය කරනවා. ආර්ථිකවත් අපිව වර්ධනය කරනවා. ආර්ථික ආශිර්වාදයෙන් නිර්භීතකමට හේතුවක් වෙන්නේ නැද්ද? ඔව් අපිට බය නැතුව වැඩවලට අත ගහන්න බැරිද? පුළුවන්. ඒ වගේම සෙනගක් හැටියට අපි සන්නද්ධ වෙනකොට, සෙනග වර්ධනය වෙනකොට ඒක නිර්භීතකමට බලපාන්නේ නැද්ද? බලපානවා. ඉතින් මතක තියාගන්න. සහභාගීකමේ ප්‍රතිඵලයක් හැටියට. ඒ තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව. බයිබලේ කතා කරනවා දිව්‍ය ප්‍රඥාව සහ ආත්මයන්ගේ ස්පර්ශය. දිව්‍ය ප්‍රඥාව සහ ආත්මයන් වහන්සේගේ ස්පර්ශය කාටද? සුභාරංචිය ප්‍රකාශ කරන්නන්ට. ක්‍රියා 4:13 කියනවා ඕන් පුදුම වුණා මේ අපණ්ඩිත නූගත් මිනිස්සු කොහොමද මෙහෙම කතා කරන්නේ කියලා. මෙතන ඉන්නවද අපණ්ඩිත නූගත් මිනිස්සු? මේ මම අතිස්සු ඒක තමයි. ලෝකෙ මට්ටමේ විශාල විද්‍යාලවල, විශ්වවිද්‍යාලවල උගත්කම් අපිට නැති වෙන්න පුළුවන්. ඔවුන්ට ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවට ඉස්කෝලේ ගිහිල්ලත් නැතුව ඇති. නමුත් ඔවුන්ගේ කතාව ඉදිරියේ කාටවත් හිටගන්න බැරුව ගියා කියලා බයිබලේ කියනවා. එවැනි අවස්ථා දෙකක් ගැන බයිබලේ කතා කරනවා. ක්‍රියාපොතේ 6:13ත් කතා කරනවා. සමහර 4:13ත් කතා කරනවා. අහගන්න මම කියන්නම්. එවිට ඔහු පේත්‍රස්ගේද යොහාන්ගේද නිර්භීතකම දැක ඔවුන් අපණ්ඩිත වූ නූගත් මිනිසෙන් බව දැන මවිත වූෝය. සුභාරංචිය පිටිපස ආලේපයක් තියෙනවා ඔබව ප්‍රඥාවන්තයින් කරනවා. උගතුන් කරනවා. විශ්වවිද්‍යාල සහතික නැහැ. හැබැයි විශ්වවිද්‍යාල වලට ගිය අය නොකරපු දේ ඔබ කරනවා. ඔව්. ලෝකේ ලොකු උගතුන් ඉන්නවා. පොත පාඩම්. විභාගේ පාස්. වෘත්තිය 100%යි. පවුල ඩවුන්. එතකොට මොකක්ද ඒ උගත්කමේ තේරුම? මොකක්ද ඒ උගත්කමේ තේරුම? වෘත්තිය ඉහළයි. පොතේ දැනුම එහෙමයි. වැඩපළේදී දක්ෂයෙක්. හොඳ වැටුප තියෙනවා. නමුත් අසල්වැසීන් එක්ක ජීවත් වෙන්න දන්නේ නැහැ. එහෙමයි ඔබ දැකලා තියෙනවද? මොකක්ද එයාගේ උගත්කමේ තේරුම? ජීවිත කලාව දන්නේ නැහැ. දැන් මෙතන කියනවා පේත්‍රස් යොහාන් කවුද මේ අය? දීවරයෝ. අපි අතර ඉන්නවා දීවර රැකියාව කරපු සහෝදරයන් දෙදෙනෙක්. එවැනි අය ස්වාමීන් වහන්සේ තේරුවා. එතන කියනවා ඕන් විද්‍යාලවල ගිහිල්ලා නැහැ. ඕන් ලොකු උපාධිය ඕන්ට නැහැ. නූගත් අපණ්ඩිත කවුද? පේත්‍රස් යොහාන්. ඒ මිනිස්සු පුදුම වෙනවා. මේ ව්‍යවස්ථාවවත් හරියට කියවලා නැති මේ මිනිස්සු කොහොමද මෙච්චර පුදුම විදියට ස්වර්ගික කාරණා විස්තර කර දෙන්නේ? මොකද්ද මේ? සුද්ධාත්මයන් වහන්සේ. සුද්ධාත්මයන් වහන්සේ ඔබ උගතෙක් කරනවා. ඒ වගේම තව සිද්ධියක් තියෙනවා 6:10. ඔහු ප්‍රඥාවෙන්ද ආත්මයානන් කරන කොටගෙනද කළ කතාවේ බලයට විරුද්ධව සිටින්ට ඔවුන්ට නොහැකි විය. මේ සේපන් ගැන කතා කරන්නේ. ඔවුන් ප්‍රඥාවේ ආත්මයෙන් කතා කරපු වචනවලට විරුද්ධව කතා කරගන්න කාටවත් වාක්‍ය රහිතයි. කොහෙන්ද මේක පැමුණුනේ? ස්වර්ගයෙන්. මතක තියාගන්න මෙන්න මේ කාරණාවත් සුභාරංචිය පිටිපස්ස තිබෙනවා. මොකද්ද? දිව්‍ය ප්‍රඥාව සහ ආත්මයන්ගේ ස්පර්ශය. ඔබ කතා කරන වචනේ එළියට දානකොට මිනිස්සුන් නිරුත්තර වෙනවා. මිනිස්සුන්ගේ කටවල් වැහෙනවා. මොකද ඒ වචනවල ආලේපය තිබෙනවා. ස්වාමීන් වහන්සේ ඔබගේ මුඛය, ඔබගේ දිව හසුරවනවා. මෙන්න සුභාරංචිය පිටිපස්ස තියෙන තවත් විශේෂ සත්‍යතාවයක් ක්‍රියාපොතේ අපිට පෙන්නනවා. මං 4 කිව්වේ. 5 සුභාරංචිය ව්‍යාප්තිය ගැන ඊළඟට කතා කරනවා. සුභාරංචිය ව්‍යාප්තිය. කොයි විදිහට සුභාරංචිය ව්‍යාප්ත වීමේ පියවර? යෙරුසලම, යුදෙය, සමාරිය, පොළොවේ සීමාවන්. අපි දකිනවා ක්‍රියාපොතේ 1 ඉඳලා 7 වෙනකම්ම සුභාරංචිය තිබ්බේ යෙරුසලමේ විතරයි. ක්‍රියා 1 ඉඳලා 7 වෙනකම්ම සුභාරංචිය ප්‍රකාශ වුණේ යෙරුසලමේ විතරයි. ඊළඟට ක්‍රියා 8:1 වෙනකොට යුදෙය ගැන කතා කරනවා. යෙරුසලම අයිති පළාත, බස්නාහිර පළාත වගේ පළාත ගැන කතා කරමින් ක්‍රියා 1:8 යුදෙය ගැන කතා කරනවා. 8:1 යුදෙය ගැන කතා කරනවා. ඒ දවසේදී යෙරුසලමේ වූ සභාවට විරුද්ධව මහත් පීඩාවක් හටගත්තේය. එවිට
ප්‍රේරිතයන් හැර ඔවුන් සියල්ලෝ යුදයේද සමාරියේද පලාත්වල විසුරුණු ලැබුවෝය. විසුරුනේ පීඩාව කරුණු කොටගෙන. පීඩාව කරුණු කොටගෙන විසුරුණ විසිරීම කරුණු කොටගෙන දෙවනි පියවරට සුභාරංචිය ගියා. කොහෙද? යුදයට ගියා, සමාරියට ගියා. තමුන්ගේ පලාතෙන් පිටතට ගියා, සමාරියට ගියා. ක්‍රියා 8:14 25 8 සහ 5 ඔබට පේනෙන්න තියෙනවා සමාරියේ කොසේද සුභාරංචිය ව්‍යාප්තුනේ. ඊළඟට ක්‍රියා 11:19 සිට 21 දක්වා ඔබට පේන්න තිබෙනවා දේශ සීමාවන් අභිබවා ගියා. පාවුල්තුමා තමුන්ගේ මෙහෙවරට ඇතුල් වෙන්නත් ඉස්සෙල්ලම අපි දකිනවා සුභාරංචිය දේශ සීමාවට එහා පැත්තට ගියා. අන්තිෝකියට දේශ සීමාවෙන් එපිටට ගියා. කියා තිබිච්ච පොරොන්දු ඉෂ්ට වුණාද? ජෙරුසලමෙන් මේක හිර වුණාද? නැහැ. සීමාවන් අභිබවා ගියා. ඒ වගේම සුභාරංචිය අන්‍ය ජාතීන් වෙතට ගියා. පළවෙනියෙන් අන්‍ය ජාතිකයා ගැන කාගේ නමද සඳහන් වෙන්නේ? ක්‍රියා 10 පළවෙනියෙන් අන්‍ය ජාතීන් වෙතට කවුද ගියේ? කොර්නේලියස්ගේ ගෙදරට කවුද ගියේ? පේත්‍රස්. ක්‍රියා 10 කොර්නේලියස් කවුද? රෝමෙක්. එතකොට සුභාරංචියේ සීමාවන් අර පොරොන්දුන ලෙසම ගියා. අනිත් ජාතිකයින්ටත් ගියා. යුදෙව්වෝ තමුන්ගේ දහම අනිත් ජාතීන්ට දුන්නේ නැහැ. ඇවිල්ලා අදහන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ වතාවත් වලට පූජා වලට එකතු වෙන්න බෑ. අන්‍ය ජාතීන්ට සුභාරංචිය ගියා. කොර්නේලියස්ගේ ගෙදරට කවුද? පේත්‍රස් ගියා. කොර්නේලියස් රෝමෙක්. ඒ වගේම අන්තිෝකියේ ග්‍රීකයෙහිත් සභා ගැන සඳහන් කරනවා. අදාහගත්තා වූ අය 11:19-21 කතා කරනවා. අන්තිෝකිය සහ ග්‍රීකය. ග්‍රීකයොත් අදාහගත්තා. අන්තිෝකිය මිනිසෙයින් අදාහගත්තා. අන්‍ය ජාතීන්. දැන් බලන්න. අන්තිෝකියේ අන්‍ය ජාතීන් සුභාරංචිය පිළිගත් බවට 13:48ත් කතා කරනවා. අන්‍ය ජාතීන්. සුභාරංචිය දුවන්න පටන් ගත්තා. සුභාරංචිය මහත් බලවත්. අපි ක්‍රියාපොතේ අධ්‍යයනයක් කරන නිසා සමහර විට ඒක බර වැඩි සහ පද වැඩි මට තේරෙනවා. මේ දේශනාව ටිකක් සංකීර්ණ කාරණා වැඩි. නමුත් මට මේක ඉවර කරන්න තිබෙනවා. ක්‍රියාපොත ගැන කාරණා මිනිසෙන් ඉගෙන ගන්න පිණිස. ඔබත් දේශන අහන අයත් ඉගෙන ගන්න පිණිස ක්‍රියාපොතේ තිබෙන ආත්මික සුභාරංචියේ කාරණා ගෙනෙන්න තිබෙනවා. සුභාරංචි ක්‍රියාව පිළිබඳ දේවදූතයන්ගේ සහ ශුද්ධාත්මයන් වහන්සේගේ වැඩ කොටසක් ගැන ක්‍රියාපොතේ ලියා තිබෙනවා. දේවදූතයන්ගේ සහ ශුද්ධාත්මයන් වහන්සේගේ වැඩ කොටස. මොකක් වෙනුවෙන්ද? සුභාරංචි වෙනුවෙන්. දැන් සුභාරංචි වෙනුවෙන් ඔබට වැඩ කොටසක් තියෙනවද? ඔබ දන්නවද දේවදූතයන්ටත් වැඩ කොටසක් තියෙනවා, ශුද්ධාත්මයන් වහන්සේටත් වැඩ කොටසක් තියෙනවා. මොකද්ද? අපි දන්නවා ශුද්ධාත්මයන් වහන්සේවත් දේවදූතයෝවත් පොළොවට ඇවිල්ලා සුභාරංචිය දේශනා කරන්න යන්නේ නැහැ. එහෙනම් මොකද්ද තියෙන වැඩය? ඔබට තියෙනවා ලස්සන කාරණයක් 8 වෙනි පරිච්ඡේදයේ ඉතියෝපිය නපුංසකයාගේ කතාව. කවුද මේ ඉතියෝපියන් කාර්යයා? එයා ලොකු රජයේ නිලධාරියෙක්. හැබැයි නපුංසකෙක්. පිලිප් සහ ඉතියෝපිය නපුංසකයා. දැන් මේ සිද්ධියේදී ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාවක් අපි දකිනවා. 8 වෙනි පරිච්ඡේදයේ 26 බලන්න දේවදූතයෙක්ගේ ක්‍රියාවක් දකිනවා. 8:26 එතන කියනවා එහෙත් ස්වාමින් වහන්සේගේ දූතෙක් පිලිප්ට කතා කොට නැගිට දකුණු දෙස යෙරුසලමේ සිට ගාසාට බහින පාරට ඵලයන්යි කීවේය. කවුද පිලිප්ට කතා කරන්නේ? දේවදූතෙක්. මොනවද පිලිප්ට කියන්නේ? ගාසාට බහින පාරට ඵලයන්. පිලිප් ගාසාට බහින පාරට ඉක්මනට දුවනවා. දුවනකොට ෆිලිප් දකින්න අශ්වකරත්තයක් යනවා. ලොකු ධනවතෙක් එහි ඉඳගෙන ඉන්නවා. රියදුරෙක් ඒක දක්වනවා. ඒක ෆිලිප් දකින්න වෙලාවේදී ශුද්ධාත්මයන් වහන්සේ එතනදී තව දෙයක් කරනවා. 29. එවිට ආත්මයන් වහන්සේ ෆිලිප්ට කතා කොට නුඹ මේ රථය ළඟට ගොස් එක්ව යන්නයි කීසේක. ශුද්ධාත්මයන් වහන්සේ මොනවද කියන්නේ? නුඹ මේ රථය ළඟට ගිහිල්ලා ඒ මිනිහයාට එක්ව වෙන්න. මෙන්න කාරණාවක්. දූතයන් සහ ශුද්ධාත්මයන් වහන්සේ. නැත්තම් දූතයන් ගැන සැලකමු. දෙවියන් වහන්සේගේ දූතයන් දෙවියන් වහන්සේව සොයන මිනිසුන්ව සොයනවා. තේරුම් ගන්න ආයේ. දෙවියන් වහන්සේගේ දූතයන් දෙවියන් වහන්සේව සොයන මිනිසුන්ව සොයනවා. සොයලා මොනවද කරන්නේ? සුභාරංචි කතා කරනවද? නැහැ. ඒ දූතයා ඔබට ඇවිල්ලා කියනවා ඒ බව. සුභාරංචි සේවකයාට දන්වනවා. ශුද්ධාත්මයන් වහන්සේත් එසේමයි. ශුද්ධාත්මයන් වහන්සේ වචනය අතේ තියාගෙන
කරත්තේ ඉඳගෙන වචනය කියෝ ඒක තේරුම් ගන්න බැරුව දඟලපු වචනය තුලින් ගැලවුම් කාර්යය සොයමින් සිටින තාම හම්බ වෙච්ච නැතුව සොයමින් සිටින මිනිහෙක්ව සුදාමහන්සේ දැකලා ෆිලිප්ට කියනවා ඵලයන් එතනට නුඹ මුඛයරපම් මම නුඹෙන් කතා කරනවා ආමෙන් මෙන්න සුභාරංචිය ගැන දේවදූතයන්ගේ සහ සුදාමහන්සේගේ වැඩ කොටස හැබැයි මතක තියාගන්න දේවදූතයෝවත් සුද්ධාත්මයන් වහන්සේවත් පොළොවට අවිලා සුභාරංචිය කතා කරන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේගේ ක්‍රමය නොවේයි. මගෙන් අහන්න එපා ඇයි කියලා. මම දන්නේ නැහැ. බයිබලයේ කතා කරන්නේ දෙවියන් වහන්සේව සොයන මිනිස්සුන්ව දේවදූතයන් සොයනවා. දෙවියන් වහන්සේ ඒ වෙනුවෙන් තමුන්ගේ දූතයෝ පත් කරලා තියෙන්නේ. ඒ දේවදූතයෝ දවසක ඔබවත් සොයාගත්තා. ඇයි හේතුව? ඔබ දෙවියන් වහන්සේව සොයමින් සිටපු නිසා. ඔබ පිපාසයෙන් කන්නලව් කරපු නිසා. සමහරට ඔබ බයිබලයේ කියවන්න පටන් ගත්ත නිසා. සමහරට අනේ දෙවියනි මට ඔබගේ උපකාරය ඕන කියලා ඔබ නිතර යාඥා කරපු නිසා. සමහර විට ඔබේ හෘද සාක්ෂියට එකඟව ඔබ අනිත් අයට යහපත්කම් කරමින් ඔබ යහපත්ව කවුරු හරි දෙවි කෙනෙක් බලාගෙන ඉන්නවනේ මම හොඳින් ජීවත් වෙන්න ඕනනේ කියලා හිතලා ජීවත් වුණු නිසා. ඒ අයව සොයන පිණිස දූතයින්ව ස්වාමීන් වහන්සේ දාලා තිබෙනවා. එක් දූතයෙක් දවසක ඔබව සොයාගත්තා. දූතයා ඔබව සොයාගත්තට පස්සේ ඔබ ළඟට කෙනෙක් වෙව්වා. සුභාරංචිය සමග සුදාත්මයන් වහන්සේ යමෙකුගේ හදවතට පෙළඹුවා යන්න මේ සහෝදරියට කතා කරන්න. සුදාත්මයන් වහන්සේ යමෙකුගේ හදවතට කිව්වා යන්න අතනට අර ඉඳන් ඉන්න සිස්ටර්ට කතා කරන්න. එයාව සොයාගෙන යන්න. සුදාත්මයන් වහන්සේ කිව්වා. සුදාත්මයන් වහන්සේ ඔබට කතා කළේ නෑ. ඔබ ළඟට කෙනෙක් වෙව්වා. මෙන්න සුදාත්මයන් වහන්සේගේ සහ දේවදූතයන්ගේ මෙහෙවර සුභාරංචි සේවය තුල. හලෙලුයා. කොච්චර ලස්සනද. හැබැයි උන්වහන්සේ සුභාරංචිය ප්‍රකාශ කරන්න පාවිච්චි කරන්නේ ඔබවයි මාවයි. මං සතුටු වෙනවා දේව මේ අවසානයේදී හැමදාම යම් කණ්ඩායමක් විසින් පහළට බහැලා සුභාරංචියට යෑමේ ක්‍රියාව මේ ධර්මිෂ්ඨ ක්‍රියාව නිසා ඔබ ආශිර්වාද ලබනවා. දෙනාසේ කොච්චර බලාපොරොත්තු වෙනවද අපෙන් මේ කොටස. මෙන්න සුද්ධාත්මයන් වහන්සේගේ වැඩ කොටස. හාලෙලූයා. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. කතා නොකර ඉන්න බැරි පුංචි එක දෙයක් විතරක් තිබෙනවා. සුභාරංචි ක්‍රියාව සම්බන්ධව. ඒ තමයි පීඩාව. මොකද්ද? පීඩාව. ලෝකයෙන් පීඩාව එනවා. මොකද හේතුව ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඔබ දේව රාජ්‍යයට සෙනග එකතු කරනවා. ඒ කියන්නේ යක්ෂයාගේ රාජ්‍යයෙන් එක එක්කිනාව ඔබ අඩු කරනවා. ඔබ පැහැර ගන්නවා යක්ෂයාගෙන්. ඔබ යක්ෂයාට විරුද්ධව යාඥා කර කර යක්ෂයාත් එක්ක සටන් කර කර නෑ නුඹට අයිතියක් නෑ කියලා ඔබ යක්ෂයාගෙන් ඇදලා අයිතිකරු වෙතට දෙනවා. යක්ෂයා තමයි හොරා. ජීවනයේ කතෘ වෙනුවෙන් සාක්ෂිකාරයෙක් වෙලා ඔබ අර හොරා අල්ලගත්තු මිනිස්සුන්ගේ ජීවිත නැවත ජීවනයේ කතෘ අතට බාර දෙන සේවයක් ඔබ කරන්නේ. හොරා ඔබට විරුද්ධද නැද්ද? කොච්චර විරුද්ධද? මරණ තරම් විරුද්ධයි. ඒ නිසා සමහර සුභාරංචි සේවකයින්ට පොළොවේ මැරෙන්න සිදු වෙලා තිබෙනවා. ක්‍රියාපොතේ පීඩා ඇති වෙච්ච අවස්ථා කීයක් තියෙනවද? ඉස්ලාම ඉදනවා පේත්‍රස්ව මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙනිච්ච හිරේ දැම්මා. ආයිත් පස්වෙනි පදිච්චේදයට එනකොට නැවතත් පේත්‍රස්ට නැවතත් නඩු හබයකට මුණ දෙන්න සිදු වුණා. ඔවුන්ට තර්ජනය කරා ඔවුන්ව දම්වැල් දාලා හිරේ දැම්මා. නමුත් ස්වාමීන් වහන්සේ ඔය හිර ගෙදරින් එළියට ගෙනාවා. ස්තේපන් ගල් ගහලා මැරුවා. යොහන් මාක් කේ බෙල්ල කැපුවා. පාවුල් ගැන කල්පනා කරන්න. පාවුල් බවට පත් වූ සාවුල් මුලින්ම සාවුල් තමයි පීඩා කරන්න ආව උනේ. 8:1-3 කියවන්න. සාවුල් ක්‍රිස්තියානිකාරයින්ව බැඳලා ගෙනල්ලා හිරේ දාපු මිනිහා. ක්‍රිස්තියානිකාරයින්ව බැඳලා ඔහුගේ අස්සයාගේ පිටිපස්සේ ගැට ගහගෙන ඇදගෙන ඇවිල්ලා දම්වැල් දාලා හිරේ දැම්මේ මේ සාවුල්. ඊළඟට මේ වීරයා යනවා දමස්කස් වලට සිරියාවට යනවා. එහි ඉන්න යුදෙව්වන්ගෙන් ක්‍රිස්තියානි යුදෙව්වන්ව අල්ලලා ඇදගෙන එන්න. පාර දිගේ පයින් ඇදගෙන එන්න. කොහෙටද? ජෙරුසලමට ගෙනලා හිරේ දාන්න. එදා තමයි ස්වාමින් වහන්සේ ඔව්ව දැම්මේ අස්සයාගෙන් බිමට දාලා අන්ධ කරලා ඔව්ව ස්වාමින් වහන්සේ හැදුවා. ඊළඟට පෞල්තුමා අනිත් කිසිම කෙනෙක් නොගිය පීඩාවේ ගමනක ගමන් කරන්නත් වුණා. කසපහරවලට කෝටු වලින් පහර දෙන්න ගල් ගහලා අතෑරියද? නෑ. සුභාරංචිය ගැන කතා කරද්දී පීඩාව
සුභාරංචියේම කොටසක්. පීඩාව සුභාරංචියේම කොටසක්. පීඩාව පැමිණෙනකොට ඔබ අමුතු කාරණයක් යයි හිතන්න එපා. ඒක සුභාරංචියේ කොටසක්. අපි මේ රටේ ටිකක් සුරක්ෂිතව ඉන්නේ හින්දා අපිට විරුද්ධව බොහෝ පීඩාවන් ඇති නොවේයි. මට පුද්ගලික අත්දැකීම් තිබෙනවා මව්දේශයේදී නොයෙකුත් පීඩාවන් ඇතුලෙන් ගිය අවස්ථා සහ ගුටි කාපු අවස්ථා මගේ ජීවිතේ තිබෙනවා. ඒ පීඩාව නිසා සබාවන් වලට බොහෝම පහර දුන්නු අත්දැකීම් මගේ ඇස් දෙක ඉදිරියේ සිදු වෙලා තිබෙනවා. මිනිස්සුන් පහර කාපු හැටි මගේ ඇස් දෙක ඉදිරියේ සිදු වෙලා තිබෙනවා. දෙවියන් වහන්සේ අපිට කියලා නෑ අපිව ස්වාමීන් වහන්සේ වෙලාවේදී අමුතු දේවල් කරනවා කියලා නෑ. පීඩාව ඇතුලෙන් අපි යන්න සිද්ධ වෙනවා. මත තියාගන්න ඒකත් සුභාරංචි සේවකයෙකුගේ උරුමයක්. ඒ හින්දා ඒකටත් සූදානම් වෙන්න. ඒකටත් සූදානම් වෙන්න. ලෑස්තිද දැන්? මෙච්චර වෙලා දැන් නම් ටිකක් බෑ. ශ්‍රී ලංකාවට ගියාම ඇයි මේ අපේ වීර පුරන් අප්පුලා වගේ විදේශ මැද පෙරදිග සභාවල හිටපු යෝධ ඇදිලිවන්ත කාන්තාව පුරුෂයෝ ලංකාවට ගිහිල්ලා ඇයි හැංගිලා ඉන්නේ? ඔව්. බයි අම්මෝ සුභාරංචි කතා කරන්න ගියොත් පාසල අපේ ගෙදරට ආවොත් යාඥා මෙහෙයක් ගෙදරක තිබ්බොත් එහෙම ඉවරයි ගුටි කණ්ඩ වෙන්නේ. ඔව් ගුටි කණ්ඩ වෙනවා තමයි. දැස්සි වෙන්න. ස්වාමීන් වහන්සේ කියනවා මා නිසා නුඹලාට හිංසා පීඩා පැමිණෙනවා. නුඹලා භාග්‍යවන්තයෝ නුඹලා වාසනාවන්තයෝ. ස්වාමීන් වහන්සේ පුදුම දේ කරන්න යනවා. අනර්ගයි නොවේද? මේක උරුමයක්. හැබැයි මතක තියාගන්න. ඔබේ ආශිර්වාදය සදාකාලිකයි. මෙන්න ක්‍රියාපොතේ සුභාරංචි ක්‍රියාව අපිට පෙන්වා දීලා තිබෙනවා. මම 13 වෙනි පරිච්ඡේදයෙන් එහා පැත්තට ගියේ නැහැ. හේතුව ඊළඟට අපිට තිබෙනවා සුභාරංචි ක්‍රියාවත් ඒ ස්ථානයේ දිගටම තියෙනවා. ඊට වඩා දෙයක් තියෙනවා පාවුල්තුමාගේ ක්‍රියාව ගැන බලන්න තිබෙනවා. එතන ඊහාට පාවුල්තුමා ගැන විශේෂයෙන් කතා කරනවා. පාවුල්තුමාගේ මිෂනාරි ගමන්, පාවුල්තුමාගේ ජීවිත සාක්ෂිය, පාවුල්තුමාගේ අපොස්තලිකකම විශාල ලස්සන අභියෝගයක් ඔබේ ජීවිතයට. ඔබ ක්‍රියාපොත ඉගෙන ගන්න තරමට ඔබ මේ සභාවේ පුරුකට ඈඳෙන්න යනවා. ඒ වගේම අපි මුල් සභාවට ඈඳෙන්න යනවා. ඒක මොන ආශිර්වාදයක්ද කියලා හිතලා බලන්න අපේ සභාවට. මේක සමිතියක් සමාගමක් කරගෙන බෑ සභාව. සභාව මුල් සභාවට ඈඳ ගන්න ඕන. ස්වාමිනී මුල් සභාවේ සිටින ඇදහිලිවතුන් දෙස අපි බැලුවා. මෙන්න ස්වාමිනී අපි අපේ සභාව මුල් සභාවට ඈඳ ගන්න අවස්ථාවක්. ස්වාමිනී එදා සිටපු ඇදහිලිවතුන් සමගම අපි සිට ගන්න කැමතියි. ඔවුන්ට එහා පැත්තෙන් අපිට සිට ගන්න ඕන ස්වාමිනී. ඔවුන් නිම කරපු තැන ඉඳලා අපිට හිට ගන්න ඕන ස්වාමිනී. ස්වාමීනි අපිට අපේ දෙයක් ගොඩනගා ගන්න අවශ්‍ය නැහැ. අපිට ආවේනික වූ අපේම කාරණාවලට අනුව සභාවක් නෙමෙයි අපිට ඕන. අපිට ඕන ක්‍රියාපොතේ මුල් සභාවට ඈඳෙන්න ඕන. ස්වාමීනි ඒ නිසා වුන් නවත්තපු ස්ථානයේ සිට අපිට සිට ගන්න ඕන. ස්වාමීනි ඒ නිසා අපිට උපකාර කරන්න. ඔවුන්ගේ ජීවිත අභියෝගය තුල ඉගෙන ගන්න අපිට උදව් කරන්න. ඔවුන්ගේ ක්‍රියාකාරකම් තුල ස්වාමීනි අපිට ඒවට එකතු වෙන්න අපිට උදව් කරන්න. ස්වාමිනී සභාවේ වැඩය තුල ස්වාමිනී ඔවුන් දමපු අත්තිවාරම උඩ ගොඩනගන්න අපිට උදව් කරන්න. ස්වාමිනී ඔබට ස්තුති ක්‍රියාපොත නිසා. ස්වාමිනී ඔබට ස්තුති ක්‍රියාපොත නිසා. අද දවසේ අපගේ සභාව ගොඩනගා ගන්න පිණිස අනර්ඝාදර්ශයක් ඔබ වහන්සේ පොතේ දුන්න නිසා ස්තුති. අපිට ඕනේ සභාවට ඈඳෙන්න අපගේ සභාවත් සමග ස්වාමිනී. මෙන්න අපගේ ජීවිත අපි එක්රැස් කරනවා. මෙන්න අපගේ ජීවිත අපි එකට ආයෝජනය කරනවා. ස්වාමිනී ඔබගේ ක්‍රියාව ස්වාමිනී පුද්ගලික අපේ ජීවිතවලත් අපේ සභාව වෙතත් ස්වාමිනී ඔබ වහන්සේ තබලා ඔබට ඔබගේ සිතේ තිබෙන ආකාරයට සභාව ඔබ ගොඩනගන්න ස්වාමිනී. ස්වාමිනී අපි ඔබ දෙස බලා සිටිනවා. ඒ වගේම සභාව ගොඩනගන පිණිස මෙතන සිටින බොහෝ මේ සිටින මගේ සහෝදර සහෝදරියන් ආශිර්වාදයක් වී තිබෙනවා. ඒ එක්කෙනාට ඔබ වහන්සේ අතගසලා ආශිර්වාද කරන්න. ස්වාමිනී මෙතන සිටින සුභාරංචියට සේවය කරන අයට ඔබ වහන්සේ අතගසලා ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඒ වගේම ස්වාමිනී මේ ස්ථානයේ නොයෙකුත් මෙහෙවර තුල දේවල් තුල ඔබට මෙහෙ කරමින් ස්වාමිනී ඔබගේ කාරණා රැකබලා ගන්න සෑම කෙනෙකුට ඔබ ආශිර්වාද කරන්න. ස්වාමිනී සභා පවුලට සෑම දවසකම විශ්වාසවන්තව ඇවිල්ලා එක්රැස් වෙලා එක හදවතකින් එක ආත්මයකින් নমස්කාර කරමින් ස්වාමිනී මෙතන විශ්වාසවන්තව ඔබගේ ගෘහයට පැමිණෙන හැම කෙනෙකුටම ආශිර්වාද කරන්න. ඒ වගේම ස්වාමිනී ඔබගේ ගෘහයේ මෙහෙවර වෙනුවෙන් නොමසුරුව ත්‍යාගවන්ත සිතින් ස්වාමිනී සතුටු සිතින්
දසයෙන් කොටස් ගෙනෙන ස්වාමිනී ස්තුති දීමනා ගෙනෙන ස්වාමිනී ඔබගේ දරුවන්ට විශේෂයෙන් ආශිර්වාද කරන්න දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබට බාර කරමින් යාඥා කරනවා ඔබගේ ආශිර්වාදය ස්වභාව කෙරෙහි ඔබගේ දරුවන් කෙරෙහි ඉල්ලනවා යේසුස් වහන්සේගේ නාමයෙන්